समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता ධම්මස්සවනකාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඉමස්මින් සති ඉදං හෝති මස් උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං න හෝති ඉමස්සු නිරෝධා ඉදං නිරුද්ධති සම්මා සම්බුදු සරණයි පින්නන්ත හැම දෙනාටම හැම දෙනාම සූදානම් වෙලා ඉන්නේ අද දවසේත් තමන්ගේ ජීවිතය නිවැරදි කර ගැනීම සඳහා කළ යුතු දේවල් නොකළ යුතු දේවල් හොඳින් දැනගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අධිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගෙන තමයි හැම දෙනාම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. ජීවිතය ජය ගන්න ඕනේ. ජීවිතය ජය ගන්නවා කියලා කියන්නේ ජීවිතය සතුටෙන් පුරවා ගන්න ඕනේ. සතුටෙන් හිත් පුරවා ගන්නට හැකියාව ලැබෙන්නේ ඒ ඇතිකරගන්නා වූ සතුට නිසාවෙන් ඇතිකරගන්නා වූ සතුට නිසාවෙන් දුකක් ඇති නොවන්නේ නම්. යම් විදිහකින් ඇතිකරගන්නා සතුට දුකකට හේතු වන්නේ නම් ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක් තමයි උදා වෙන්නේ. ඒ මොකක්ද වෙන මොනුවක්වත් නෙවෙයි. ඉතිං ඒ සතුටෙහි විපාකය වශයෙන් ආය ඒ සතුට උපදවාගණ්ඩ නොහැකි විදිහට දුක් විඳින්න වෙනවා. හරියට නිකං සාපලත් කෙනෙක් වගේ. මේ පංචුපාදානස්කන්ධයෙන් සතුට වෙන මේ ස්වභාව ධර්මයේ එක ක්‍රියාවලියක් විදිහට තියෙන මේ පංචුපාදානස්කන්ධය නිසාවෙන් සතුටු වෙන එක සාපයක් ලබනවා වාගේ දඬුවමක් ලබනවා වාගේ දෙයක් බව අපි හොඳින්ම දැනගන්න ඕන පින්වත්නි. දඬුවම් ලාභියෙක් වගේ හරියට නිකන් ඊට පස්සේ. ඇයි එහෙම කියන්නේ? දැන්ටත් එහෙමද නැද්ද කියලා බලන්න. මං ඊයේ දවසේ මතක් කරා වගේ මතක් කරනවා අදත් දැන් වයස 30යි නම් 35යි නම් 40යි නම් 45යි නම් 50යි නම් 55යි නම් අඩුම ගානේ දැනෙන්න ඕනේ. 30ක්වත් පැන්න නම් දැනෙන්න ඕනේ. කුමක් හරි දෙයක් කෙරෙහි බැඳුනා නම් ඒක සතුටු වෙච්ච දෙයක් කෙරෙහිමයි බැඳෙන්නේ කියලා. මොනවා හරි දෙයකට අපි සතුටු වුණා නම් දැකලා සතුටු වුණා නම් අහලා සතුටු වුණා නම් විඳලා සතුටු වුණා නම් ඒකට අපේ හිතේ බැඳීමක් ඇති වෙනවා. ඒ සතුටෙහි ඇලෙනවා. ඇලීම නිසා ග්‍රහණය වෙනවා. ඒකත් එක්ක මොකද වෙන්නේ? දුක් උපදිනවා. නැති දුක් උපදිනවා. ඊට පස්සේ ඒ දේවල් නැතුව බැරි වෙනවා. හරි කරදරකාරී තත්ත්වයක් උදා වෙන්නේ. අන්න ඒ කරදරකාරී තත්ත්වයෙන් අත මිදෙන්න තමයි මේ සියලුම දේවල් අපි සිද්ධ කරගත යුතු තියෙන්නේ. මේ සියලුම දේවල් සිද්ධ කරගත යුතු තියෙන අන්නේ කරදරකාරී තත්ත්වයෙන් අත මිදෙන්න. එතකොට ඉතින් ලබා ගන්නවා කියන ජයග්‍රහණ ලබා ගත්තේ නැති වෙනවා. ඒක හින්දා තමයි අපේ මනස මේ හැම දෙයකින්ම ගලව ගන්න අපි උත්සාහ කරන්නේ. එතනදී තව ප්‍රශ්න වගේකට මුහුණ පාන්න වෙනවා. මේ විදිහට අපි යම් යම් දේවල් වල බැඳුනට ඉතින් කමක් නැහැ කියලා කෙනෙකුට හිතේ. තද බල බැඳීම ඇති කර ගැනීම කමක් නැහැ. ඉතින් මොකද ඒවයින් සතුට ඇති වෙනවනේ කියලා. නමුත් ඒ බැඳීම් කියන දේවල් නිසා නිකන් ඉන්න හම්බෙන්නේ නැහැ. ඒවා ඒ බැඳිලා තියෙන දේවල් අපිට නැති වෙනකොට දුකක් ඇති වෙනවා වගේම නැති වෙන්න යනකොට මිනිස්සු මොකද කරන්නේ? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්ප්‍රප්පලාප ආදී බොහෝ දේවල් සිද්ධ කරගන්නවා. කර්මපත සිද්ධ කරගන්නවා.
අන්න ඒවා ඊට පස්සේ යම් කිසි ක්‍රමවේදයක් අනුව පටිසන්ධීමක් සිද්ධ වෙනවා. අන්න ඒ පටිච්ච සමුප්පන්නව සිද්ධ වෙන ක්‍රමවේදයට අපි කියනවා ධර්මයේ සඳහන් වෙනවා කර්මය කියලා. හරිද? ඉතින් ඒ කර්මය බවට පත්වෙන්නේ චේතනාවමයි. ඒක කොච්චර විද්‍යාත්මකද කියලා බලන්න කෙනෙක් අතින් කයෙන් සිද්ධ වෙනවා නම් වචනයෙන් සිද්ධ වෙනවා නම් යම් කිසි වැරැද්දක් චේතනාවෙන් යුක්තව චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. හරිද? එතකොට කයෙන් වචනයෙන් මනසෙන් යම් කිසි චේතනාවෙන් සිද්ධ වෙන යමක් සිද්ධ වෙනවද ඒකමයි කර්මය බවට පත්වෙන්නේ. ඉතින් මෙන්න මේ කර්මය ගැන අපි තේරුම් ගන්න ඕන මේ ජීවිතයේ ජීවත් කරවද්දී මේ කර්මය කියන ග්‍රහණයෙන් අපිට මිදෙන්න බැරුව කී දෙනෙක් නම් කොයි තරම් නම් විපාකවලට කර්ම විපාකවලට ලක් වෙලා දුක් විඳිනවද මොනවා කරත් හරියන්නේ නැති හැටි බලන්න. හරි මොනවා කරත් හරියන්නේ නැති හැටි ගැන බලන්න සමහර දේවල් සමහර ඇත්තන්ට දැන් පොඩි පොඩි දේවල් වලදීත් එහෙමයි. පොඩි පොඩි දේවල් වලදී කියලා කියන්නේ සමහර දේවල් මොනවා කරත් සමහර අයට දියුණු වෙන්න බෑ. සමහර අයට කිසිමම ආකාරයක ගුණයක් නැහැ දියුණු වෙන්න ඕන ගුණ එකක්වත් නැහැ. එයාලා කිසිම ක්‍රමවේදයක් පාවිච්චි කරන්නෙත් නැහැ. නමුත් හැබැයි නිකම්ම වගේ වේගෙන් දියුණුවා. ඒ පොඩි දේවල් ඊට වැඩි එහා ගිය ඒ කියන්නේ ඒ එක්තරා සීමාවකින් යන්න බෑ කියන එකයි අර මොනවා කරත් දියුණු වෙන්න බෑ කියන ලක්ෂණ තියෙන කෙනාට ගැටලුවක් ඒක ලොකු ගැටලුවක් ඉතින්. ඒ වගේ තමයි ඊට වැඩිය ප්‍රකටව පේන දේවල් තියෙනවා. අපේ පින්නන්ත අයට තේරුම් ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ කියන්නේ මොන හරි අඩුවක් ඇතුව ඉපදිලා තියෙන්නේ. අපිට යම් දෙයක සීමාවක් කඩාගෙන යන්න බැරි නම් ඒ මොනවා හරි අඩුවක් ඇතුව ඉපදලා තියෙන්නේ. මේක තේරුම් ගැනීම සඳහා ඒක ප්‍රකටව විද්‍යමාන වෙන උදාහරණ අරගෙන බැලීම ඊටාම වටිනාකමකින් යුක්තයි. ඉතින් අපි එහෙම උදාහරණයක් ගමු. උසස් මනසක් ඇති වෙන්න මනුෂ්‍ය ජීවිතයක් ලබා ගැනීම ඉතාමත්ම දුර්ලභයි. ඉතින් එහෙම මනුෂ්‍ය ජීවිත ලැබිච්ච අය ඉන්නවා. දුර්ලභ මානසිකාරයක් තියෙන මනුෂ්‍ය ජීවිත ලැබිච්ච අය ඉන්නවා. ඒ වගේම ඉන්නවා බොහෝ සැප ලැබිච්ච අය. දැන් අර වගේ මනුෂ්‍ය ජීවිත ලැබිච්ච සමහර අය ඉන්නවා බොහෝ දුක් ලැබිලා භවභෝග සම්පත් මොනවත්ම නැහැ. උසස් මනස විතරයි. මම කියන්න හදන්නේ නමුත් අධිකතර සැප ලැබිච්ච අය ඉන්නවා. මොනවද? ඇහැට ප්‍රිය රූප දකින්න තියෙනවා, කනට ප්‍රිය ශබ්ද තියෙනවා, ගන්ධ, රස, ස්පර්ශ ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ තාමත්ම භවභෝග සම්පත් තියෙන තැනක හැබැයි ඉපදිලා තියෙන්නේ උසස් මනසක් නැති තිරිසන් සත්වෙක් වෙලා. නාවනවත් එක්ක කවනවත් එක්ක අඩුම ගානේ හැම පහසුකමක්ම ලබා දීලා තියෙනවා. නමුත් එයාට උසස් මනසක් නැහැ. ඒ කියන්නේ බොහෝ සැප ඇතුව බල්ලෙක් බලලෙක් වෙලා ඉපදිලා. හැබැයි කොහෙවත් ගිහිලා කුණු කූඩා අදින්න වෙන්නේ කුණු බාල්දි පෙරලන්න වෙන්නේ නැහැ ඒ සත්තුන්ට. ඕනටත් වැඩිය හොඳට කන්න බොන්න නිදා ගන්න හැම දෙයක්ම තියෙනවා. හැබැයි මනසක් නැහැ. ඒ කියන්නේ එයාලා කරගත්ත පුණ්‍ය ශක්තියේ යම් කිසි අඩුවක් තියෙනවා. අර පැත්තත් එහෙමයි. උසස් මනසක් තහිත මනුස්ස ජීවිතයක් ලැබිලා. හැබැයි මේ මනුස්ස ජීවිතයේ උසස් මනස භාවිතා කරලා උසස් දේවල් හිතන්නවත් වෙලාවක් නැහැ. මොකද බඩගින්න දරා ගන්න බැරුව ඒ බඩගින්න නිවා ගැනීම සඳහා අතිමහත් වූ යුද්ධයක් කරන්න සිද්ධ වෙලා හම්බෙච්ච ශරීරයත් එක්ක යුද්ධ කරන්න සිද්ධ වෙලා. ඉතින් සමහර වෙලාවල් වලට ඔය කුණු බාල්දි පෙරලන මට්ටමකටම ගිහිලා තියෙනවා. ඉතින් බොහෝ අසනීපයන් හැදෙනවා. ඉතින් මේ තමයි කර්මයේ හැටි. ඒක ප්‍රකටව පේනවා. ඒ සීමාවල් ප්‍රකටව පේනවා. මෙයාට උසස් මනසක් හම්බුනාට මෙයාට භවභෝග සම්පත් ලැබිලා නැහැ. අර කට්ටියට භවභෝග සම්පත් ලැබුණාට උසස් මනසක් ලැබිලා නැහැ. අන්න ඒ වගේ තමයි නොපෙනෙන වැඩි ප්‍රකටව ඒ සීමාවල් නොපෙනෙන සමහර ඇත්තන්ට තියෙනවා යම් කිසි විදිහකින් මොන තරම් කැපකිරීම කරත් බොහෝම අමාරු ජීවත් වෙන්න සහ දියුණු වෙන්න අමාරුයි. සමහර අයට
කිසිම කැපකිරීමක් නොකරත් දියුණු වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් කර්මය කියන එක මේ හැමතැනම ක්‍රියාත්මක වෙනවා. දැන් මේ කොරෝනා වෛරසය පැතිරෙනකොට සමහර අය ඉන්න එකම තැන්වලට ගිහිල්ලා එකම විදිහට එකම ආකාරයට හැසිරිලා නමුත් එක්කෙනෙකුට මේ රෝගය වැළඳෙනවා තවත් කෙනෙකුට පොඩ්ඩක්වත් නැහැ. සමහර අය අඩු වයසේ අයට වැළඳිලා මිය පරලෝ යනවා. සමහර අය එහෙම නෑ. සමහර අයට වැඩි වයසේ අය මිය පරලෝ යන්නේ නැති අය ඉන්නවා. මේක කොයි විදිහට ක්‍රියාත්මක වෙනවද කියලා කාටවත් හොයාගන්න බෑ. ඉතින් යම් පාලනයක් අපි සිද්ධ කරගත්තට බොහෝ දේවල් කර්මානුරූපව සිද්ධ වෙන බව පේනවා. ඉතින් ඒක හින්දා අපිට තේරුම් ගන්න අපි වටේ කැරකෙන අපිට ගැලවෙන්න බැරි අධිකතර වූ බලවේගයක් තමයි කර්ම වේගය කියලා කියන්නේ. එතකොට මේ කර්ම වේගය අපේ තුලින් සිද්ධ වෙන්න නොයෙකුත් වැරදි ක්‍රියා ආදිය සිද්ධ වෙන්න හේතු වෙන්නේ පුණ්‍යාභි සංස්කාරයන් අපුණ්‍යාභි සංස්කාරයන්. ඒ හැම එකක්ම කර්මානුරූපව සිද්ධ වෙන්නට හේතු වෙන නිධාන සම්භවය විදිහට සඳහන් කරලා තියෙන්නේත් ඔය බාහිර ආයතන අභ්‍යන්තර ආයතන විඥානය කියන මේ තුනෙහි එකතුව කියන ස්පර්ශයමයි. හරි. ඒ කියන්නේ චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගහන සම්පස්ස, ජීවයා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියලා කියන මේ ස්පර්ශයමයි මේ කර්මයට නිධානය නැත්නම් කර්මයට හේතුව විදිහට නිබ්බේධික සූත්‍රයට අනුව සඳහන් කරලා තියෙනවා. එතකොට දැන් අපිට තේරෙන්න ඕනේ මේ ස්පර්ශය කියන එක මට නවත්තන්න බෑ. දැන් අපි ඊයේ දවසේ ආශ්‍රව ගැන කතා කරා. එතකොට ඒ ආශ්‍රව වලට නිදාන සම්භාවය වුණේ අවිද්‍යාව. ස්පර්ශය කියලා කියන එක දැන් මේ කර්මයට නිදාන සම්භාවය බවට පත් වෙනවා. එතකොට මේ ස්පර්ශය කියලා කියන්නේ හැම ගහපු එළදෙනක් වගේ කියලා සඳහන් කරලා තියෙනවා. හැම ගහපු එළදෙනක් ගත්තොත් මොකද තත්ත්වය? එයාට මේ වායුගෝලයට හැම නිරාවරණය කරගෙන හිටියත් හරි අමාරුයි මැස්ස වහනවා. එයාට නවත්තන්න බැරි දෙන එක. බිත්තියකට හේතු වුණත් බෑ. බිම වාඩි වුණත් බෑ. ඉතින් මේ කිසිම තැනකදී එයාට රිදෙන එක හුලං වදිනකොට රිදෙන එක ඒවා නවත්තන්න බෑ වගේ තමයි මේ චක්කු සම්පස්ස සෝත සම්පස්ස ආදී මේ ස්පර්ශය කියන එක මට නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ ස්පර්ශය නවත්තන්න තියෙන්නේ කොහොමද? ඒ කියන්නේ මේ මොහොතේ මට මේ දත් මිටි කාලා නවත්ත ගන්න බෑ. අවිද්‍යාව දුරු කරගෙන සියලු ආශ්‍රවයන් දුරු කරගෙන නිවන් දැක්කම තමයි ස්පර්ශය නවත්ත ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒකින්ද ඒක තමයි නිදාන සම්භවය ස්පර්ශ නිරෝධයම තමයි මේ කර්මය නැති කරගන්න තියෙන එකම ක්‍රමය. ඉතින් නැති කරගන්න තියෙන ස්පර්ශ නිරෝධය ඇති කරගන්න තියෙන කර්මය නැති කරගන්න තියෙන ක්‍රමවේදය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් ඒක හින්දා අපි මේ කර්මය පිළිබඳව අපිට කලකිරීම ඇති වෙන්න ඕනේ පින්වත්නි. නවත්තන්න බැරි වේගයන් සිද්ධ වෙනකොට ඒ වාගේ විපාකය අපිට කවදාකවත් අතහරින්න බෑ. දැන් මම දන්න එක වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමක් එක දෙයක් මතක් කරා. මෙන්න මෙහෙම මේ ශරීරයේ තියෙන මේ සීනි ප්‍රමාණය වගේ දේවල් ගැන අවධානය යොමු කරගෙන ඉන්නවා. හැබැයි ඉතින් මොනවා කරලවක්වත් මේ ශරීරයට හොරෙන් මොකුත් කන්න බෑනේ. පැණි රහ පුංචි දෙයක් කෑවොත් මේක විශාල වශයෙන් මේ වැඩි වෙනවනේ කියලා. ඉතින් අන්න ඒ බලන්න ඒ තමයි මේ ස්වභාව ධර්මයේ නීතිය. මොකද වෙන්නේ ශරීරයට හොරෙන් අපිට ආහාර ගන්න බෑ. හරි. ඒ කියන්නේ මේක රහසේ කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඉන්නකො මං කෑම කන්නම් එතකොට මේ ජාතිය කාලා දාන්නම් මේක හොරෙන් කරනවා කියලා එහෙම කරන්න බෑ. ඒක කරොත් අරක වෙනවාමයි. අපත්‍ය ආහාර ගත්තොත් රෝග වැඩි වෙනවාමයි. ඒ රෝගයට අදාළ වෙන ආකාරයට තමයි ආහාර ගත යුතුව තියෙන්නේ. අන්න ඒ වගේ තමයි වැරදි දේවල් කයෙන් වචනයෙන් මනසෙන් සිද්ධ වුණොත් විපාක තියෙනවාමයි. හරිද? විපාක තියෙනවාමයි. එතකොට කර්මයේහි විපාක දෙන ආකාරයට කාරණා තුනකට බෙදෙනවා. ඒ තමයි දිත්තේව ධම්මේ
උපපජ්ජේවා අපරේවා පරියායේ තිවිදාහම් භික්කවේ කම්මානං විපාකං වදාමි දිට්ඨේව ධම්මේ උපපජ්ජේවා අපරේවා පරියායේ. ඒ කියන්නේ මේ ජීවිතයේම පටිසන්ධනේවා ආසන්නම භවයේදී පටිසන්ධනේවා සහ ඊට පසුව. ඉතින් මේ වෙනකොට මේ වර්තමානයේ අපිට ඒ වගේ පටිසන්ධීම් සමා සිද්ධ වෙන්නේ. ඉතින් බලන්න සමහර වෙලාවට මේ ජීවිතේ හොඳටම ඉතාම හොඳට ජීවත් වෙන අයට සමහර මහා කරදර වෙන මේවා හින්දා මේක පැටලිලා හුඟක් අය හිතනවා වැඩක් නැහැ හොඳින් ජීවත් වෙලා අර බලන්නකො අර කට්ටිය අපි දන්න කාලේ ඉඳන් ඉතා හොඳින් ජීවත් වෙනවා පුදුම කරදර ගොඩන්නේ ආවේ කියලා. ඒ වගේම සමහර අය ඉතාම නරක විදිහට ජීවත් වෙනවා මොකක්වත් නැහැ. කිසිම කරදරකාරී තත්ත්වයක් උදා වෙලා නැහැ උදා වෙන පාටකුත් නැහැ. ඒ තමයි පෙර භවයටත් ඉස්සෙල්ල භවයන් වල කරපු පින් මේ වෙනකොට පටිසන්ධිමින් තියෙනවා. එතකොට අපි ඒවා තේරුම් ගන්න ඕනේ. පෙර භවයන් වලටත් පෙර භවයේ හෝ මේ භවයේ හෝ දැන් මේ භවයේ හොඳින් නරකින්ම ජීවත් වෙන කෙනෙකුට හොඳම වෙනවා කියලා හිතන්නකෝ. ඒවා පෙර භවයේ හෝ ඊටත් පෙර භවයන් වල සිද්ධ කරපු බොහෝ පින් නිසා ඒ අය මේ ජීවිතේ වැරදි කර කර අර පින්වල මහිමයෙන් ඒ කර්මය හේතුවෙන් හොඳට ජීවත් වෙනවා. එතකොට මම හොඳට ජීවත් වෙන අතරවාරේ මේ ජීවිතේ මට හරි කරදරකාරී තත්ත්වයක් නැති වෙනවා. එතකොට දැන් ධර්මය ගැන කලකිරෙන්න නෙවෙයි තියෙන්නේ. තේරුම් ගන්න වෙනවා මං මේ ජීවිතේ නම් හොඳට ඉන්නවා. පෙර භවයන් වල මං කොහොම ඉන්න ඇද්ද? මොනවා කරන්න ඇද්ද කියලා හොඳ කල්පනාවක් ඇති කරගන්න ඕනේ. නැත්තම් මිත්‍යා දෘෂ්ටියකට වැටෙනවා. සමහර අය වැරදි කරන්නත් පටන් ගන්න වැඩක් නැහැ මම මේ පිළිවෙත් ධර්මය රැකලා. ඒක කිරීම සත්‍යතාවයක් නැහැ. කිසිම සත්‍යතාවයක් නැහැ කියලා සමහර අය මිත්‍යා දෘෂ්ටි වලට වැටෙනවා පෙර භවය අමතක වෙලා. ඉතින් ඒවා නිසා අපි බලන්න ඕනේ ධර්මය තේරුම් ගන්නවා නම් ධර්මය අවබෝධ කර ගන්නවා නම් ඒ ධර්මයේ තියෙන සත්‍ය ස්වභාවය තේරුම් ගන්න ඕන. කර්මය කියන එක අපේ මනසට ගෝචර කරගන්න අමාරු දෙයක්. නමුත් යම් අදහසක් තියාගන්න ඕනේ. කයෙන් වචනයෙන් මනසෙන් සිද්ධ කරන දේවල් නිසා මේ ජීවිතය ආසන්නම භවය ඊටත් එහා භවයට මේවා හේතු වෙලා අපිට නොයේකුත් ආකාරයේ දේවල් වෙනවා කියලා. ඒවා දැන් මේ නිකන් වචනෙට විතරක් මතක තියාගෙන බෑ. අපි ඔක්කොම දැස් දල්වාගෙන බලාගෙන ඉන්නවා පින්වත්නි මේ ලෝකයෙන් අපි කැමති දේවල් ලැබෙනකම්. අනේ දකිත්වා අනේ ඇසෙත්වා කියලා ඉන්නවා. අපි යම් කිසි වපසරියක් සකස් කරගෙන තියෙනවා හැමෝම මං කැමති දේවල් කොහොම හරි ආරක්ෂා කරගන්න මගේ ළඟට ගන්න උපන් දවසේ ඉඳන් කැමති ඇති වෙච්ච දේවල් අම්මා අය තාත්තා අය සහෝදරය අය ඥාති අය යාළුවන් ආදරය කරන අය මේ දරුවෝ මේ වගේ අය තමන්ගේ වටේ තියාගන්න සහ යම් කිසි මොකක් හරි ක්‍රමවේදයක් තමන් පාවිච්චි කරලා තියෙනවා ඒ දේවලුත් එක්ක ළඟට වෙලා ජීවත් වෙන්න. හරි. නමුත් හැබැයි මතක තියාගන්න වෙන දෙයක් තියෙනවා අපි විතරක් නෙවෙයි තිරිසන් සත්තුත් ඒ වගේම බලාපොරොත්තුෙන් ජීවත් වෙනවා. තිරිසන් මව් කෙනෙක් ගත්තොත් පැටව් ගැන අපේක්ෂාවකින් ජීවත් වෙනවා. හරි. එයාලත් ඒ වගේමයි. හරි. ආරක්ෂා කරනවා. යහපත සඳහා කටයුතු කරනවා. සමහර තිරිසන් මව්වරු ඉන්නවා කාලා ගිහිල්ලා පැටව් ඉදිරියේ වමාරනවා. වමාරලා ඒ සත්තුන්ට කණ්ඩ දෙන අය අපි දැකලා තියෙනවා. ඉතින් මහා හැඟීමකින් කටයුතු කරන බව පේනවා. මේ ලෝකයේ ග්‍රහණයට අපි ඔක්කොම අහු වෙලා. හරි. එතකොට ඒ අය කරගත්ත කර්මයන් අනුව තමයි ඒ අයට මේ ලෝකේ ඉඩක් ලැබිලා තියෙන්නේ. ඒ ඉඩ වර්ධනය වෙනවා කාලයකට බොහෝම පුංචි වෙනවා. ඉතින් නැවත තිරිසන් වෙලා උපදිනවා. ඒ වගේ ඉතින් එක එක්කෙනා මේ එකම ග්‍රහණයකට කර්මය කියන වේගයේ ග්‍රහණයට ලක් වෙච්ච අපි එකෙන් අත මිදෙන්න බැරුව කර්මයෙන් අත මිදෙන්න බැරුව අති විශාල ගැටලුවකට මුහුණ පාලා දීර්ඝ කාලයක් සංසාරේ යනවා. මොකද මේකෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැති නිසා වෙන්. හරි.
ගැලවෙන්න පුළුවන්කමක් නැති නිසාවෙන්. එතකොට අපි මේ කර්මය ආදී ගැන මේ විදිහට ඉගෙන ගන්නේ මේ ලෝකයේ සිද්ධ වෙන සිද්ධිවල තියෙන නීති සමුදායන්. ඉතින් මේක තේරුම් ගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා මේ අපේ ජීවිතය කරදර ඇතිවෙන්න ඇතිවෙන්න සංසාරික ජීවිතය හදාගන්න. දැන් එහෙම නැත්තං සිද්ධ වෙන්නේ මං අර කිව්වා වගේ සීමාවන් සහිතව තමයි තමන්ගේ පරාසය සකස් වෙන්නේ. පාරේ යනකොට අපි මං කීපවතාවක් මතක් කරලා තියෙනවා අපේ පින්නන්ත අයට මේක. හරකෙක් දකිනකොට බලන්නකෝ අපිට වගේම ඇහැක් තියෙනවා. ඒ ඇහෙන් එයා මේ ලෝකෙ දකිනවා. හරිද? ඒ වගේම කනක් තියෙනවා. එයාට ශබ්දය ඇහෙනවා කියලා අපිට හොඳට තේරෙනවා. ගන්ධ රස ස්පර්ශ විතරක් නෙවෙයි කරුණාව මෛත්‍රිය අකරුණාව තරහ ආදියත් එයා හඳුනනවා. හීලා වෙන්නේ සත්තු සමහර අයට හරියට හීලා වෙන ඇඟේ ඇවිල්ලා ඇතිල්ලෙනවා බලන්න බල්ලෙක් අරගෙන. ඒත් එහෙමයි. එහෙනම් තිරිසංගත සත්වයොත් අපි වගේම මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් සහ ආදරය වැනි ධම්ම තරහ වැනි දේවල් ඒ වගේ මෙයාලා තුලත් ඉරිසියාව ගොඩනගෙනවා කියලා තේරෙනවා. තව කෙනෙකුට තමන් ළඟ තියෙන දෙයක් අනිත් අයත් එක්ක බෙදා හදා ගැනීමේ දේවල් එහෙම පහළ වෙන්නේ නැහැ ලේසියකට. මසුරුකම කියන ඒවා කෙනෙක් අර සමහරලාට තේරිලා ඇති තමන් ළඟ යම් දෙයක් තියෙනවා. දැන් ආහාර එහෙම වැඩිපුරත් එක්ක තියෙනවා දෙන්නේ නැහැ. තව සතෙකුට දෙන්නේ නැහැ. කිට්ටු වුණොත් ගොරවනවා මට විතරයි කියන ඒ වගේ හැඟීම් උපදිනවා. අකුසල හැඟීම් බහුල වශයෙන් උපදිනවා. එතකොට පොඩි වැරදීමකින් මාව ඒ වගේ තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ගොඩ ගන්න නම් ලේසි නෑ. ඒ වගේ තද බල විදිහට දැනෙන්න ඕන. පාරේ යනකොට මේ සත්තු දකින්නකොට ගෙදර ඉන්නකොට ඒ සත්තු දකින්නකොට ගෙදර ඉන්න හූනු පවා දකින්නකොට එකපාරටම මේ වරද්දවා ගත්ත අය කියලා වැරදිච්ච අය මේ අයට නැවත නිවැරදි වෙලා මනුස්ස ජීවිතයකට එන්න කොච්චර කාලයක් යයිද? මේක තමයි මේ ස්වභාව ධර්මයේ නීතිය කියලා බුදුරජාණන් වහන්සේ ගැන හොඳ ශ්‍රද්ධාවක් උපදවාගෙන ඒ කොහොමද ඒ ශ්‍රද්ධාව හදාගන්නේ? දැන් මේවා පේන්නේ නැහැනේ Tamanට. ඒ ශ්‍රද්ධාව හදාගන්නේ අපි ගැන දේශනා කරලා තියෙන දේවල් ගත්තාම අත්තනාව ජානේයාත කියන ආකාරයට තමන්ගේ තුළින් දැකලා මේ දේවල් නම් සත්‍යම සත්‍යයයි කියලා තේරුම් ගන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. අන්න ඒවා තේරුම් ගන්නකොට අනිත් ඒවා ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. හරියට නිකන් මෙන්න මේ වගේ. යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා මම දන්න කාලේ ඉඳන් එයා හැමදාම මට කියලා තියෙනවන යමක් එක කරලා තියෙනවා. එයා කියන දේ කරන දේ කියන සත්‍යවාදී කෙනෙක් බව මට ලොකු විශ්වාසයක් ඇති වෙලා තියෙනවා කියලා හිතන්නකෝ. එහෙම ලොකු විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. අන්න ඒ විශ්වාසනීය තත්ත්වය හේතු කොටගෙන අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මට එකපාරට මෙයා කියනවා විශ්වාස කරන්න බැරි දෙයක් හදිස්සියේ. හරි? විශ්වාස කරන්න බැරි තරම්ම පුදුමය හිතෙන දෙයක් එයා කියනවා. කිව්වහම අනිත් අය කියනවා ඔක නම් විශ්වාස කරන්න බෑ. අන්න ඒ වෙලාවේ මං කියනවා නෑ අනිවාර්යයෙන්ම මේක වෙන්න ඕන දෙයක්. මේක නොවිය හැකි දෙයක් නෙවෙයි. වෙන මොකක්වත් නෙවෙයි. මේ තැනත්තා කවදාක්වත් බොරුවක් කියන කෙනෙක් නෙවෙයි කියලා මං හොඳටම දන්නවා කියලා. ඒ මොකද මේ වෙනකන් මම දැනගත්ත කාරණා අනුව මට අර විශ්වාස නොකළ හැකි දේ ගැන මට විශ්වාසය ඇති වෙනවා. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ අපි තුලින් අපිටම දැක ගන්න පුළුවන් බොහෝ දේවල් දේශනා කරලා තියෙනවා. වැඩිපුර තියෙන්නේ එහෙම දේවල්. ලේසියකට දැක ගන්න බැරි දේවල් වගේකුත් තියෙනවා. ඒ තමයි පුනර්භවය. හැබැයි ඒක අපි තුලින් දැක ගන්න පුළුවන්. කොහොමද? කෙනෙකුට පුළුවන් පුබ්බේ නිවාසානුස්සති ඥානය උපදවා ගන්න. පෙර භවයන් දන්නා වූ නුවණ උපදවා ගත්තාම පෙර භවයන් ගැන කිසිදු සැකයක් ඇති වෙන්නේ නැහැ. චුතුපපාත ඥානය උපදවා ගන්න පුළුවන්.
ඒ සත්වයින් උපදින තැන් ගැන දන්නා වූ නුවණ. ඉතින් එහෙම දුර්ලභ දේවලුත් තියෙනවා කරගන්න පුළුවන් තමන් තුළින්. නමුත් ඒවා නොකරගෙන නිරය ගැන එහෙම විශ්වාසය ඇති කරගන්න වෙනවා. මොකද නැත්තම් පාපයෙහි බය ඇති වෙන්නේ නැහැ. ඒ විශ්වාසය ඇති කරගන්න නම් ඉස්සෙල්ලාම පංච උපාදානස්කන්ධය ගැන අපේ ජීවිතය ගැන ඊළඟට අපිට තියෙන මේ විශේෂයෙන්ම ආශ්‍රවයන් ගැන තණ්හාව ගැන චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළව සිද්ධ වෙන ක්‍රියාවලීන් ගැන මේ දේවල් මූලිකව තියෙන දේවල් නැත්තං සීල විසුද්ධියෙන් ලැබෙන ආනිසංස චිත්ත විසුද්ධියෙන් ලැබෙන ආනිසංස ධර්මයන් අත්දකින්න පුළුවන්නේ. දිට්ඨි විසුද්ධිය කාංකා විතරණ විසුද්ධිය ආදී දේවල් වලින් අපේ సంతානය තුළ උපදින කරදරකාරී తත්වය සම්පූර්ණයෙන්ම නැති කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අපිට සකස් කරගන්න පුළුවන්. අන්න ඒ වැඩපිළිවෙල තමයි අපි හැම වෙලාවකම සිද්ධ කරගත යුතුව තියෙන්නේ. හැම වෙලාවකම අපේ තුළින් ඒ තමන්ගේ තුළින් දැකගන්න පුළුවන් දේවල් උපරිම වශයෙන් අවබෝධ කරගන්නකොට අර අපාය තියෙන ගැන විස්තර කරලා තියෙන නිමි ජාතකය විශේෂයෙන් දේවදූත සූත්‍රය වගේ දේවල් අරගෙන බලනකොට මම නොදැනගෙන හරි මේ වගේ පාපයන් මට සිද්ධ වෙලා නිරය වේදනීය කර්මයක් සිද්ධ වුණොත් එහෙම මට ඉතින් හරි කොච්චර නං දුකක් විඳින්න වෙනවද. ඒකින්ද මේ කර්මය තියෙන විවිධත්වය කර්මයේ තියෙන පරාසය ඒ තුළ තියෙන සිද්ධ විය හැකි දේවල් ගැනත් අපි දැනගන්න ඕනේ. ඉතින් සඳහන් කරලා තියෙනවා මේ වේමත්තතාවය විවිධත්වය පිළිබඳව නිබ්බේධික සූත්‍රයේ අත්ති භික්කවේ කම්මං නිරය වේදනීයං අත්ති කම්මං තිරච්ඡාන යෝනි වේදනීයං අත්ති කම්මං පෙත්ති විසය වේදනීයං අත්ති කම්මං මනුස්ස ලෝක වේදනීයං අත්ති කම්මං දේවලෝක වේදනීයං කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක හරි භයානක දෙයක් කියලා දැනෙන්න ඕනේ. ඒ පිළිබඳව ලොකු කලකිරීමක් ඇති වෙන්න ඕනේ. මේවායෙන් අත මිදෙන්න ඕනේ කියලා. ඉතින් අත මිදින්න නම් මොකද කරන්න ඕනේ? මේ පෙර භවයන් ඊට කලින් භවයන් පවා එහාට විදෙන මෙහි නැවත ක්‍රියාත්මක භාවයට හේතු වෙවි සකස් වෙවි එන කර්මය. හුඟක් අය තියෙන ගැටලුවන්නේ මේ කර්මය කොහෙද සත්වයේ පුද්ගලයන් නැත්තම් මොකද්ද මේ සිද්ධ වෙන සිද්ධිය කොහොමද මේක වෙන්නේ කියලා කියනවනේ. ඉතින් මේ දූවිලි ඇවිස්සෙනවා වහිනවා අවුව වැටෙනවා. ඉතින් ඒ ස්වභාව ධර්මයේ ක්‍රියාවලින් සිද්ධ වෙනවා නීති සමුදායකට අනුව. එතකොට දැන් දූවිලි ඇවිස්සලා දූවිලි වලින් සුලි හැදෙනවා. හරිද? වෙලාවකට කැරකෙනවා. සුලි සුළං හැදෙනවා. සුලි වගේ ඇදිලා උඩට කැරකෙන හුළං හැදෙනවා. ඉතින් අන්න ඒ වගේ එක එක ඒවා හැදෙනවා. ඒවා හේතු ඇති වෙනකොට දේ දුන්න හැදෙනවා. හේතු ඇති වෙනකොට ඵලය සකස් වෙනවා. අන්න ඒ වගේ කර්මය හේතු වෙනවා මේ මම වැරදියට අදහස් කරන් ඉන්න මම මගේ කියලා කියන මේ කොටසේ නිර්මාණය සිද්ධ වෙන්නේ ඒ අතීත හේතුන් අනුව. ඒක මහා වේගයෙන් සිද්ධ වෙන දෙයක්. මේ දැන් මේ බොහෝ විට අපිට මේවා දිහා හරි නුවණින් යුක්තව බැලුවොත් මේ නිර්මාණයන් එක පාටම තේරුම් ගන්න පුළුවන්. හිතේ දුකක් ආපුවම මූණේ සන්තෝෂ පෙනුමක් තියාගෙන එහෙම ඉන්න පුළුවන්ද? හිතේ යම් කිසි ආකාරයක කොයි විදිහකින් හෝ ගැඹුරු පීඩිත තත්ත්වයක් ආපු ගමන් එයාගේ මුහුණෙන් එයා ඉන්න විදිහෙන් ඒ ආතතීන් ඔක්කොම මුහුණෙන් පේනවා. ඒක සකස් වෙන හැටි බලන්නකො කවුද මේක හැදුවේ ඒ විදිහට. ඒ වගේම සන්තෝෂයක් හිතේ උපදිනකොට මූණ පිපිලා වගේ මලක් වගේ වෙනවා. ඉතින් කවුද ඒව නිර්මාණය කරන්නේ? ඒව නිර්මාණය කරගන්නේ ආයින්දකො මට මේ දුකක් ඇති වෙලා තියෙනවා දුක් මූණක් හදා ගන්නවා මං කියලා මං හදාගන්නේ නැහැ. ඒ වගේම අපේ අම්මා තාත්තා එහෙම හදන්නෙත් නැහැ. ඒ ක්‍රමවේදය අපි හදලා නැහැ. මේ ශරීර නිර්මාණය වෙන්නේ අන්න ඒ වගේ මේ නාම රූප දෙකේ තියෙන සම්බන්ධතාවයන්. හරිද? එතකොට
බාන්ඩ අපි සමහරය උස වෙලා ඉපදිලා සමහරය කොට වෙලා ඉපදිලා කළු වෙලා ඉපදිලා සුදු වෙලා ඉපදිලා මහත් වෙලා ඉපදිලා කෙට් වෙලා ඉපදිලා සමහරයට කියනවා මහත වැඩි කියලා ආහාර පාලනය කරන්න කියලා. එය බොහෝම පොඩ්ඩයි කන්නේ හැබැයි පුදුම විදිහට මහත් වෙනවා. සමහර අය ඉන්නවා කොච්චර කෑවත් මහත් වෙන්නේ. එහෙනම් ආහාරය කියන්නේ එක හේතුවක් විතරයි ශරීරයට. ඒතර ධර්මයේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවානේ කර්ම චිත්ත ඍතු ආහාර. කර්මය එක හේතුවක්. ඒතර කර්මය අනුව අපේ ශරීර සුදු කළු උස මිටි ඔය වගේ මහත කෙට්ටු වෙන්න එක හේතුවක් කර්මය. ඉතින් කර්මානුරූප ලෙඩ වෙන්නත් හේතුවක් වෙනවා. ඉතින් එක එක්කෙනාට ඒකයි එක එක විදිහේ ශරීරය හම්බෙලා තියෙන්නේ. ඒව ඔක්කොම ගිය භවයේ සහ ඊට පෙර භවයන් වල කායික මානසික සහ වාචසික ක්‍රියාවන් වල ප්‍රතිඵල මේ හම්බෙන්නේ. හරි. ඉතින් මේක දැනගත්ත කෙනා බොහොම පරිස්සම් වෙනවනේ මේ ජීවිතේ. නැත්නම් මොකද වෙන්නේ? මේ ජීවිතයේ ප්‍රවේශම් නුනොත් යම් හයකින් ලොකු ගැටලුවකට මුණ පාන්න සිද්ධ වෙනවා කියලා දැනෙන්න ඕනේ. කරනකොටම දැනෙනවා නම් ඒක ලොකු ලාභයක් බවට පත් වෙනවා. එතකොට අපි කොහොම හරි ඔන්න ඔය ක්‍රියාකාරීත්වයන් ඔය කියන ක්‍රමයට හඳුනාගත්තොත් අපිට ඇති වෙන ලොකුම ලාභය තමයි පරිස්සම් වෙන්න පුළුවන්. කර්මයක් කරන්න සිත යෙදෙනකොට ණයක් ගත්තා වගේ දැනෙන්න ඕන. ධර්මයේ තියෙන එක ක්‍රමයක් තමයි ඒක. මොකද්ද ණයක් ගත්තා වගේ දැනෙන්න ඕන කියලා කියන්නේ? ණයක් ගත්තොත් ගෙවන්න වෙනවා. ඉතින් මම දැන් හොරකම් කරනවා කියන්නකො. ණය ගත්තාම ගෙවන්න වෙන්නේ පොලියත් එක්ක. හරිද? දැන් මං මේ ජීවිතේ මට බාහුවලයෙන් ජීවත් වෙන්න බැරුව කපටිකම් කරලා කුහකකම් කරලා මොනවා හරි මගඩි සිද්ධ කරලා අනිත් අයට හිරිහැර කරමින් හොරකම් කරලා මේ ජීවිතේ ඔන්න මං ගෙවන්න ලෑස්ති කරගන්නවා. ඒක මේ ජීවිතේ මම ලෝකෙටම හොරෙන් කරගත්තත් මම ඒ ගන්න එක ණයක් අරගත්තොත් මන් දන්නවා නීත්‍යානුකූලව ක්‍රමානුකූලව ණයක් ගත්තොත් බැංකුවකින් මන් දන්නවා ණය ගත්ත ගමන් ඉවර වෙනකන් ගෙවන්න එපා පොලියත් එක්ක කියලා. ඒකෙන්ද හුඟක් මිනිස්සු මොකටද නිකන් පොලිය ගෙවන්න කියලා ණය ගන්න නැතුව Tamanට පුළුවන් විදියට හම්බ කරගෙන ඒ පුළුවන් කාලේ හරියට ජීවත් වෙනවා. ඒක දන්න අය එතකොට. අන්න ඒ වගේ මං ඉතින් හොරකම් කරගන්න එකේ කිසි තේරුමක් නැහැ. මේක දන්නේ නැති මිනිස්සු මොකද කරන්නේ? සමහරලාට මේ නොයෙකුත් නායකත්වයන් හොබවන අවස්ථාවන් තියෙන අය තමන්ගේ ජීවිතය ගෙනියන්න විතරක් හොරකම් කරගන්නවා විතරක් නෙවෙයි පවුලේ ඔක්කොම ජීවත් වෙන්නත් හොරකම් කරනවා විතරක් නෙවෙයි ආසන්න පරම්පරාවටත් හොරකම් කරලා පරම්පරා 10කට විතර ජීවත් වෙන්න හොරකම් කරනවා. අනේ මේ මැරිලා යනවා ටික දවසකින්. පරම්පරා 10කට හොරකම් කරපුවම ගෙවන්නකො දැන් පොලියත් එක පරම්පරා 10කට හම්බ කරලා හොරකම් කරලා හම්බ කරලා ඒ ඔක්කොම ගත්ත ණය ටික ගෙවන්න වෙනවා පස්සේ සසර ජීවිතේ. ඉතින් ගෙවනවා ඉවරක් නෑ හරක් වෙලා බල්ලෝ වෙලා ගෙවල් මුර කරනවා. සමහර අය දැකලා තියෙනවද? කොච්චර කැපකිරීම කරනවද පවුල් නඩත්තු කරන්න ඒ පවුල් වලට අදාළව ඉපදිච්ච සත්තු පුදුම දුකක් විඳින වෙලාවකට. අර කුඹුරේ බෑගෙන ගුටි කනවා හරි ඒ මත්තේම නහිනවා මේ ණය ගෙවනවා. හරි ඒ අයටමත් ණය ගෙවනවා සමහර වෙලාවට. එහෙම නැත්තම් සසර දුක් විඳිමින් ඒ කරපු පව් ගෙවා දාන්න ඕන. ඉතින් එතකොට වැරදි කරනවා කියලා කියන්නේ ණය ගන්නවා වගේ වැඩක්. හරිද? ඉතින් එහෙම ණය ගත්තාම මොකද වෙන්නේ? ගෙවන්න වෙනවා. ඉතින් දැනට ගෙවන අය දකින්න ඕන අපි. බර කරේ තියාගෙන නැත්තම් කරත්තේ බැඳගෙන යනකොට අධික බරක් තියාගෙන ගුටි කකා යනකොට දැනෙන්න ඕන අර ණය ගත්ත කෙනෙක් කියලා. අරගෙන ගිහිල්ලා පුදුම වදහිංසා දීලා සමහර වෙලාවට කූඤ්ඤ ගහලා තියෙනවා මරන්න ඉස්සෙල්ලා. දන්නවනේ අපි මේ මිත්‍යා දෘෂ්ටික මිනිස්සුන්ගේ තියෙනවනේ අදහසක් වද දීලා සත්තු මරපුවාම ඒ මාංශය රස වෙනවා කියලා. ඒක හින්දා එහෙම ඒවට ගොදුරු වෙන අය අධිකතරව පව් කරපු අය ඒව ගෙවනවා. ඉවරක් නැතුව ගෙවනවා. ඉතින් ඒ වගේ අපිට දැනෙනවා නම් මේක පින්වත්නි අපි මේ ජීවිතේ කලකිරෙනවා. එතකොට කෙනෙක් කියයි ප්‍රශ්නයක් නැහැ. මං නම් එහෙම පාප ධර්මයන් කරගත්තේ නැහැ කියලා.
හරි කරගත්තේ නෑ කියලා නිදහසේ ඉන්නත් බෑ අපිට. දිව්‍ය ලෝකයේ උපදින්න තරම් පින් කරගත්තත් පින්වත්නි ඒ පින් මහිමය අඩු වෙනකොට චුත වෙලා මනුස්ස ලෝකයක හෝ ඊට පහළ තැනක උපදින්න පුළුවන් බව ධර්මයේ සඳහන් වෙනවා. නියපිටට පස් ටිකක් අරගෙන මහ පොළොවේ පස් හා සංසන්දනය කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නියපිටට පස් ටිකක් අරගෙන මහ පොළොවේ පස් හා සංසන්දනය කරලා මහ පොළොවේ පස් ප්‍රමාණය තරම් නම් දිව්‍ය ලෝකයක ඉපදිච්ච අයගේ ප්‍රමාණය නැවත දිව්‍ය භවයක් ලැබෙන්නේ නියපිටට ගත්ත පස් ප්‍රමාණය තරම් පුංචි ප්‍රමාණයකට කියලා. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට හිතයි අනිත් ඔක්කොම මනුස්ස ලෝකයට එනවා ඇති දිව්‍ය ලෝකෙ එන්නේ කියලා. එතනම සඳහන් කරලා තියෙනවා පින්වත්නි මහ පොළොවේ පස් ප්‍රමාණය තරම් නම් දිව්‍ය ලෝකයේ ඉපදිලා මැරෙන අය ඒකෙන් මනුස්ස ලෝකයේ උපදින්නෙත් නියපිටට ගත්ත පස් ප්‍රමාණය තරම් පුංචි ප්‍රමාණයක් කියලා. අනිත් ඔක්කොම පල්ලෙහා. හිතලා බලන්නකෝ මේ ජීවිතයේ අපි මේ උපදින අය මේවා ඒ තරම් අතිශෝක්තියකට කාරණා එහෙම නෙවෙයි. මේ ජීවිතේ ඉපදිලා ඉන්න අය ගැන බලන්න පොඩ්ඩක්. ලෝකේ කෝටි 700ක් සෙනග ඉන්නවා. මේකෙන් කෝටි 2යි අපේ ලංකාවේ ඉන්නේ දල වශයෙන්. එතකොට 6 කෝටි 98 ලක්ෂයක් ඉන්නේ පිට. ඒකෙන් වැඩිපුර ප්‍රමාණයක් අබෞද්ධ බුදුහාමුදුරුවෝ කියන වචනේවත් අහලා නැති අය. වැඩිපුර ප්‍රමාණයක් අබෞද්ධ බුදුරජාණන් වහන්සේ කියන වචනේවත් අහලා නැති අය වැඩිපුර ප්‍රමාණයක්. අහපු අයගේ දැන් ලංකාව ගන්නකො ඊයේ පෙරේද දවසක බෞද්ධයා වෙන් කරගන්නේ කොහොමද කියලා කතාවක් ඇති වුණා. එතකොට සමහර අය මතයක් ඉදිරිපත් කරා පාරම්පරික බෞද්ධ කියලා ගමු කියලා. ඉතින් ඒ කිසිම ක්‍රමයකට ගණ්ඩ බැරි තත්ත්වයක් තියෙනවා. මොකද මේ ශ්‍රද්ධාව කියන එක අඩු වෙමින් ගිහිලා වැඩි දෙනෙක් බෞද්ධ කිව්වට අබෞද්ධ ස්වභාවයක් තමයි තියෙන්නේ කියන එක භික්ෂුන් වහන්සේලා කීප නමක් අතර කතිකාවතක් ඇති වුණා යම් සාකච්ඡාවකදී. ඒ මොකද බෞද්ධ හැඟීම බොහෝ වශයෙන් අයින් කරගෙන මේ වර්තමාන කාලේ සිද්ධ වෙමින් තියෙන ව්‍යසනකාරී තත්ත්වයන් වල සමහර භික්ෂූන් වහන්සේ විදිහට පෙනී හිටන සමහර අයත් බෞද්ධ කියලා කියන්න බැරි තත්ත්වයක තියෙනවාය කියන එක ප්‍රකට කාරණාවක් වෙමින් තියෙනවා. ඉතින් ඒ වුණාට බෞද්ධ බොහෝ පිරිසක් ඉන්නවා. මම කියන්න උත්සාහ කරේ වැඩි දෙනෙක් අපාගත වෙනවා කියන එක. වැඩි දෙනෙක් අපාගත වෙනවා කියන එක. ඉතින් ඒක ගැන කලකිරෙන්න ඕන. එතකොට ඔන්න දැන් මේ ජීවිතයේ කොහොම හරි හොඳට ඉඳලා දිව්‍ය ලෝකෙ ඉපදුනා කියන්නකො. ඊළඟට අහුවෙන්නේ වෙන පැත්තකට නා. මේ භයානකම තියෙනවා පින්වත්නි. අන්න එතනයි කවුරුත් බලන්න ඕනේ නැවත සතර අපායේ නූපදින වැඩපිළිවෙල තමන්ගේ පැත්තෙන් සකස් කරගන්න. ඒකයි මේ සංස්කාරය සමග තියෙන ගනුදෙනුවේදී ඒ පිළිබඳ මාත්‍රයක් හෝ සතුටෙන් කටයුතු කරන්නේ නම් ඒක නිවන් දකින්න ප්‍රමාද වෙන කාරණාවක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඔය ඉන්ද්‍රිය අසංවරය ගැන සඳහන් කරපු තැනදී. ඉන්ද්‍රිය අසංවරව වාසය කරනවා කියලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හමුවේ අභිනන්දනය කරනවා නම් ඒ කියන්නේ නැවත සියුම්ම ගැඹුරින් සතුටු වෙනවා නම් තණ්හා නිස්සිත සතුටක් ඉපදිලා. හරිද? අන්න එහෙම වාසය කරන හැම වාරයක්ම ඒ තැනැත්තාට නිවන් දකින්නට ප්‍රමාද වෙන වාසය කිරීමක්. ඒකට කියනවා ප්‍රමාදී විහරණයක් කියලා. ඉතින් ඒක නිසා වෙන් කෙනෙක් සිද්ධ කළ යුත්තේ දිව්‍ය ලෝක ආදී තැන්වල උත්පත්තිය ලබන්න හේතු වෙන කර්ම රැස් කිරීම නෙවෙයි. ඒ ගැන කලකිරෙන්න ඕනේ. ඒකයි මේ නිබ්බේධික සූත්‍රයේ මේ කර්මය පිළිබඳව මේ තරම්ම විස්තරයක් තියෙන්නේ කියලයි අපේ අදහස. ඒ කියන්නේ ඒ දිව්‍ය ලෝක ආදී සැපයන් පිළිබඳවත් කලකිරීමක් ඇති විය යුතුමයි. මොකද ඒක විසඳුම නෙවෙයි.
ඒ සුගතිගාමී වීම විසඳුම නෙවෙයි. විසඳුම තියෙන්නේ නැවත අපායට නොයනවා කියන ස්ථීර සහතිකය Tamanට ලැබෙන්නේ යම් කිසි කෙනෙක් සෝවාන් පලස්ත පුද්ගලයෙක් බවට පත් වුණොත් සිතේ සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා කියන තුන් සංයෝජන ධර්මයන් සම්පූර්ණ වශයෙන්ම නැවත නූපදින විදිහට ප්‍රහාණය කරන්නේද යම් කිසි කෙනෙක්, අන්න ඒ තැනැත්තාට බය නැතුව ජීවිතයට මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. සසර ජීවිතේ මං ඉතින් නැවත වතාවක් අර වගේ අභාග්‍ය සම්පන්න තැනක උපදිනවා කියන එක අභව්‍යයි, සිද්ධ වෙන්නේ කියලා. ඉතිං එහෙනම් බෞද්ධයා විදිහට තිබිය යුතු පරම අභිලාසයන්නේ ඒක. මේ මොනදේ කරත් මේ සංස්කාර පොදියත් එක්ක තියෙන මේ ගනු දෙනුව, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒවත් එක්ක තියෙන මේ අධිකතර ආසාවන්ගෙන් යුක්තව මේ තියෙන හුවමාරුව පැහැදිලිවම භයානක දෙයක්. ඉතාම භයානක කාරණාවක් තමයි ඒ. ඉතින් ඒ ගැන තද බල හැඟීමක් අපි ඇතිකර ගත යුතුව තියෙනවා. ජීවිතයේ කොයි විදිහටද අපි ගත කරන්නේ කියන එක ගැන අපිට අදහසක් ඇති කරගන්න ඕනේ. කර්මය ගැන තේරුම් ගත්ත අය පාප කර්මයන් වලට අධිකතර බයක් උපදවා ගන්නවා. හැම නිමේෂයකම තේරෙනවා පින්වත්නි, නිවැරදි අදහස් ඇති කරගත්ත අයට මේක හරිම ලොකු ගැටලුකාරී තත්ත්වයක් බව. මේක අතිවිශාල ගැටලුවකට තමයි මුහුණ පාලා තියෙන්නේ. මොකද මේකෙන් ගැලවෙන්න බැරි බව, මේකෙන් ගැලවෙන්න පුළුවන්කම නැති බව. ඒක හින්දායි භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා කියන ක්‍රමවේදයන් භාවිතා කරවුවොත් කර්මය අභිභවා යන්න පුළුවන්. ඒත් හැබැයි ආනන්තරීය පාප කර්මයන් අභිභවා යන්න බෑ. කිසිමම හේතුවක් උඩ ආනන්තරීය පාප කර්මයන් අභිභවා යන්න බෑ. ඉතින් මේ කර්ම විෂය දැනගත්ත කෙනෙකුට යම් ප්‍රමාණයකට ජීවිතය ඉතා සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ කර්මය කියන රෝධය කැරකෙන මේ සසර ජීවිතය පිළිබඳව දැඩි කලකිරීමක් ඇති වුණාම අන්න ඒ කලකිරීම නිසා වෙන් කර්මයෙන් අයින් වෙන්න ක්‍රම හොයනවා. කර්මයෙන් අයින් වෙන්නේ නැහැ පින්වත්නි. කර්මයට නිධාන සම්භාවය කියලා කියන්නේ ස්පර්ශය. එහෙනම් ස්පර්ශය සිද්ධ වෙන තාක්කල් කර්ම රැස් වෙනවා. එහෙනම් ස්පර්ශ නිරෝධය වෙන්න ඕනේ. ස්පර්ශ නිරෝධය වෙන්න නම් නැවත නැවත මේ සලායතනයන් සකස් වීම නවතින්න ඕනේ. එහෙම වෙන්න නම් නාම රූප දෙක සකස් වීම නැති වෙන්න ඕනේ. එහෙනම් විඥානයේ හට ගැනීම ප්‍රතිසන්දි විඥානයක හට ගැනීමක් සිද්ධ නොවෙන්නට ඕනේ. එහෙනම් උත්පත්තියක් නොලැබෙන්නට ඕනේ. ඉතින් එහෙම වෙන්නේ කොහොම වුණොත්ද? එහෙම වෙන්නේ උපාදානයන් නැති වුණොත්, තණ්හාව දුරු වුණොත්. එහෙම නැත්තම් ඒක වෙන්නේ නැහැ. ඉතින් ඒ தത്വයට පත් වෙන ක්‍රමවේදයක් ඕන වෙනවා. අන්න ඒ ක්‍රමවේදය තමයි සඳහන් කරලා තියෙන්නේ. ස්පර්ශ නිරෝධය මොකක්ද? මේ ස්පර්ශ නිරෝධය සඳහා තමයි කම්ම නිරෝධය කියලා කියන්නේ. එහෙනම් කර්ම නිරෝධය කියන්නේ ඒ කම්ම නිරෝධ ගාමිනී පටිපදාව තමයි අරියෝ අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ කම්ම නිරෝධ ගාමිනී පටිපදා කියලායි සඳහන් කරලා තියෙන්නේ. මොකද්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඉතින් මේ තියෙන්නේ හිතක උපදිය යුතු බෙහෙත් ටික. මේ කර්මය නැති කරන්න උපදින බෙහෙත් තමයි. කර්මය කියලා කියන විස බීජය, කර්මය කියන රෝගය දුරු කරගන්න ගැල්විය යුතු, ලබා දිය යුතු බෙහෙත් තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව ආදී වශයෙන් මේ තියෙන්නේ. ඉතින් එහෙනම් ප්‍රාණඝාතයෙන් වැළකීමේ සිතුවිල්ලක් ඇති කරගන්න වාරයක් ගානේ මේ කර්ම නිරෝධයට හේතුවක් වෙනවා. ඒක හරි චේතනාවෙන් ඒක සිද්ධ කරොත්. අදත්තාදානය, කාමමිත්‍යාචාරය, සම්මා කම්මන්ත. බොරු කියන එකෙන් මං වැළකිලා මරණය වගේ අදහසක් ඇති කරගෙන
ඔළුවේ හෙන ගෙඩියක් පිපුරුවත් ඔන්න ඔහෙ පුපුරපු දෙයින් මම නම් බොරුවක් කියන්නේ නෑ කියලා දැඩි අධිෂ්ඨාන ඇති වෙන්නේ පින්වත්නි කාටවත්වත් නෙවෙයි මේ කර්මයන් ගැන හොඳට දන්න අයට. ඉතින් හොඳට දැනගන්න උනන් එහෙම කර්මයන් ගැන මේ මුසාවාදා පිසුනාවාචා පරුසාවාචා සම්ප්‍රප්පලාප ඔහේ හිතිච්ච හැටියට උන්නේ කවුරු හරි ගැන පොඩ්ඩක් මොනවා හරි ඊරිසියාවක් හරි මොකක් හරි එකක් ඇති වුණා මොකද කරන්නේ කේලමක් කියලා දාලා බිඳෝලා දාලා ඔහේ සන්තෝෂෙන් ඉන්නවා. ඉතින් අර බොහොම මේ ප්‍රාථමික සන්තෝෂයක් විඳිනවා මේ සතුටෙන් ඉන්න අයව බිඳවලා දාලා සමහර අය. පරුස වචන කියලා ඉවර වෙලා මේ ටිකක් කාට හරි රිදුනාට පස්සේ හරි සන්තෝෂෙන් ඉන්නවා. මේ සියල්ල කර්මානුරූපව පරිසම්පෙන බව දන්නේ නැතුව. ඒකද පහසුවෙන් වළක්ව ගන්න පුළුවන් ගොඩ දේවල් තියෙන සමහර අය ඉන්නවා හැරුණත් නිකන් ඔය නිකන් යමින් එමින් බොරු කියාගෙන යන්නේ. හරිද? ඒවා චේතනාවෙන් අනිත් අය රවට්ටන බොරු කියාගෙන යන අය ඉන්නවා. ඉතින් ඒ හැම කෙනෙක්ම පහසුවෙන් වළක්ව ගන්න පුළුවන් කර්ම රැස්වීමවත් වළක්ව ගන්නේ නැත්තේ අවබෝධයක් නැතිද සමහර ඒවා අපහසුයි. කාමයේ වර්ධව හැසිරීම වගේ දේවල් ගත්තාම ඒවා යම් කිසි ආකාරයක අධිකතර ගිනිහට ගැනීම තියෙනවා අවිද්‍යාව නිසා ආශ්‍රවයන් බවට පත් වෙලා උපාදාන වලට පත් වෙලා. ඉතින් ඒවා අපහසුයි. අපහසුවෙන් නමුත් හැබැයි පුහුණු කරන කෙනා ඒ தත්ත්වයට කොහොම හරි පත් වෙනවා. නමුත් තමන්ගේ පැත්තෙන් හැම වෙලේම වර්ධනයක් තියෙන්න ඕනේ වළක්වා ගැනීම පිළිබඳව. ඉතින් මේ පුංචි පුංචි දේවල් වළක්වාගෙන ඉස්සරහට යනකොට ලොකු ලොකු දේවල් තමන්ගේ පැත්තෙන් කඩා ගන්න පුළුවන්. මොකද කර්මය ගැන අවිශ්වාස කරන්න එපා. සමහර අයට තියෙන අදහසක් තියෙනවා. ඕක ඔය කිව්වට මට පරිසම් එකක් නැති වෙයි කියලා තමන්ගේ අතුලාන්ත උපකල්පනයක් තියෙනවා. ඕක ඒ තරම් ප්‍රශ්නයක් නැහැ. ඔය පොඩි වැරද්දක් ඕක මොකක්ද කියලා. අන්න එහෙම හිතෙනවා නම් බුදුහාමුදුරුවන්ව අභිභවා ගියාද කියලා තමන්ගේ පැත්තෙන් හිතන්න. තුන් ලෝකයක් අවබෝධ කරගත්ත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මේවා කර්මපත කියලා දේශනා කරලා තියෙනවා. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර. පුංචි කෘමිසත්තු මරපු කෙනෙක් ස්ත්‍රියක් පෙරේතියක් වෙලා ඉපදිච්ච අවස්ථාවක් പ്രേත වස්තුවේ තියෙනවා. එහෙනම් ඉතින් අපි තේරුම් ගත යුතුව තියෙනවා මේවා තියෙන බරපතලකම අපේ පින්නත්නේ. එහෙම තේරුම් ගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා ඒවෙන් අත මිදෙන්න. ඉතින් ඒක හින්දා මේ කලකිරීම කියන එකයි ඇති කරගත යුතුව තියෙන්නේ. මේ භයානක වදුරෙන් මම අත මිදෙන්න ඕනේ කියන අදහස අපේ තුල ඉතාම ප්‍රකටව තියෙන්න ඕනේ. ඉතාම ප්‍රකටව තියෙන්න ඕනේ. මේකෙන් මම අත මිදෙන්න ඕනේ කියන අදහස. ඉතින් ඒ හැඟීම ප්‍රබල කරගන්න නම් මේ කර්මයේ තියෙන මේ ක්‍රියාවලියේ තියෙන වැදගත්කම මේ ක්‍රියාවලියේ තියෙන භයානකකම මේ ක්‍රියාවලිය මගේ වසඟයට ගන්න බෑ. කර්මය කියන ක්‍රියාවලිය මට ඕන හැටියට පාලනය කරන්න බෑ. ඒක ලෝක ධර්මතාවයක්. අන්න එහෙනම් මම ඒකට අහු වෙන්නේ නැති වෙන්න කටයුතු කරන්න ඕනේ කියන අදහස ඉතා දැඩිව තමන්ගේ තුලින් ඇති වෙන්නට ඕනේ. ඉතින් ඒ පිළිබඳව දැඩි විග්‍රහයක් සිද්ධ කරගන්න මේ ජීවිතය සාර්ථක කරගන්න සසර ජීවිතය සුවපත් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල උපදවා ගන්න මේ කලකිරීම සහගත තත්ත්වයන් ඇති කරගන්න ඕනේ සංස්කාරය පිළිබඳව. එහෙම තත්ත්වයක් ඇති කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන සියලු දුක් නැති කරගෙන උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්නට හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වීරය, අධිෂ්ඨානයේ වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේත් නිවසේ ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වන්ත අයට ඒ ධර්මය ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරලා දෙන්න ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලයේ අපේ පින්වන්ත දරුවන්. ඉතින් ඒ වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු කායික මානසික කිසිදු දුක් කරදරයකට පත් නොවන්නට මේ පින් හේතු වේවා. ඒ සත්කාරයන් හේතු වේවා. ඒ වගේම මේ ව්‍යසනකාරී තත්ත්වයෙන් සම්පූර්ණයෙන් අත මිදලා කටයුතු කරන්නට නිදුක් නිරෝගී චිරජීවනය ලැබෙන්නට හේතු වේවා. උතුම් ධර්මාවබෝධය සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම
ඊට නොදෙවෙනි කාර්යභාරයක් සිද්ධ කරන්නේ කල්යාණ මිත්‍ර දායකත්වය අරගෙන කටයුතු කරන පින්වන්ත පිරිස. ඉතින් ඒ අය ලබා දෙන කල්යාණ මිත්‍ර දාණය හේතු කොටගෙන සසර වසන තාක්කල් කිසියම්ම හෝ බාලයෙක්ගේ ඇසුරකටපත් නොවන්නට හේතු වේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරුව ලැබේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ඒ අය වෙනුවෙනුත් අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ කල්යාණ මිත්‍ර දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ජූලි 18 වන අද දින උපන්දිනය සමරන මහරගම ජනතාමාවතේ පදිංචි කාමිනී රණතුංග මෑණියන්ට නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහාත් සියලු දෙනාගේ මිය පරලෝ යන්නට යෙදුණු ඥාතීන්ට මෙන්ම සුජීවත්ව වාසය කරන හැම දිනාටමත් ඒ වගේම දේශකයන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. ධර්මාබෝධය වේවා. උතුම් නිර්වාණ අවබෝධය පිණිසම පාරමිතා ධර්මයක්ම වේවා කියන අරමුණෙන් ඔබ අප හැම දිනාම කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ මහරගම පදිංචි කමල් උදේශී ගයාන් ශලිනි ලසන්ත ලලනි යන දූ දරුවන් පිරිසත් මෙත්තානන්ද මහතාත් විසින් කියලා සඳහන් කරලා තියෙනවා. මහරගම පදිංචි කමල් උදේශී ගයාන් ශලිනි ලසන්ත ලලිනි කියන දූ දරුවන් වගේම මෙත්තානන්ද මහතා කියලායි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ අයගේ පළවෙනි බලාපොරොත්තුව අද උපන්දිනය සමරන ජනතාමාවතේ කාමිනී රණතුංග මෑණියන්ට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමු. ඉතින් අපි මේ මෑණියන්ට ඉතාමත්ම යහපත් උපන්දිනයක් ප්‍රාර්ථනා කරමු. දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ දරුවන් සහ මෙත්තානන්ද මහතා ඇතුළු ඒ දරුවන්ගේ ප්‍රාර්ථනාව අනුවම එතුමියට උතුම් ධර්ම අවබෝධය සඳහාම ඒ හැම දිනාටමත් උතුම් ධර්ම අවබෝධය සඳහාම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයෙන් ජනිත වනා වූ සියලුම පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙනාටම මේ රුදුරු වූ වසංගත කාලයේදී කිසිදු දුක් කරදරයකටපත් නොවි යහපත් ආකාරයට ජීවිත ගත කරන්නටත් ඒ වගේම කිසිදු ආකාරයක කායික මානසික පීඩාවක් ඇති නොවන්නටත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.